මාතරට යන බස් එක කොහෙද දැන් නවත්තන්නේ නේද? මාතර බස් එක. ඉස්සර නැවතුම් මල්ලි යන්න අතන. මලිට කියන්න ඉස්සර ඔතන ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ. එච්චරට සෙනග. දැන් මාතර බස් එක කොහෙද දැන් නවත්තන්නේ? ඉන්නකෝ කියන්න විස්තරේ. හරිද? මම බැලුවා මේක හරියන්නේ නැහැ. කෙලින්ම ලිව්වා නගර සභාවට. මාතර බස් එක නැවැත්වීම සම්බන්ධවයි. ලියලා මෙතන ඉඩ පහසුකම් මදිය වෙන ඉඩ පහසුකම් තියෙන තැන මේ මාතර බස් එක නවත්තන්න හොයා දෙන්නේ කියලා කෙලින්ම ලිව්වා. අයියේ ඒකවල දැන් මාතර බස් එක නවත්තන්න තැනක් නැද්ද? තියෙනවා පොඩ්ඩක් ඉන්නකෝ විස්තරේ කියන්නේ හරි. අයියේ මේමයි මේ මගේ යාළුවෙක් කිව්වා බස් එක 10 කාලට 10 මාට විතර යනවා කියලා මට පොඩ්ඩක් ඉක්මනට කියන්න පුළුවන්ද? හරිනේ මල්ලි. බස් එක 10 කාලට යනවනේ. නවත්තන්නේ නම් අන්න බස් එක යනවා මල්ලි. හරි දැන් තමයි පිටත් වෙලා තියෙන්නේ. දැක්ක නේද දරුවනේ වෙච්ච දේ. ඒ තරුණයාට බස් එක මග ඇරුණේ ඒ තරුණයා අහපු අර ප්‍රශ්නෙට අදාළ කෙටි උත්තරේ නොදී දීර්ඝ උත්තරයක් දෙන්න ගිහිල්ලා. මේක සාමාන්‍යයෙන් ඒ තරුණයාට විතරක් නෙවෙයි බොහෝ දෙනෙකුට සිද්ධ වෙන දෙයක්. එදිනදා කතා බහේදී අපි මොනවා හරි දෙයක් අහන්න ගියාම අපිට අදාළ උත්තරේ නැතුව තවත් ගොඩාක් දේවල් එකතු කරලා තමයි කියන්නේ. හැබැයි ඒ උත්තරේ කෙටියෙන් දුන්නොත් ප්‍රශ්නෙට උත්තරේ කෙටියෙන් දුන්නොත් අපිට හුඟක් පැහැදිලි. කතා බහේදී එදිනදා ජීවිතේදී මේ වාගේ සිද්ධි වලට මුහුණ දෙනවා වගේම දුවේ පුතේ අපිට ලේඛනයේදී නැත්නම් එහෙම නැත්නම් ලියනකොට දීර්ඝ විස්තර කෙටි කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට පාඩමක කෙටි සටහනක් ලියනකොට අපි තියෙන පාඩමේ තියෙන සේරම දේවල් ලියන්නේ ඒවා කෙටි කරලා තමයි ලියන්නේ. මෙන්න මේ කෙටි කරලා ලියන එකට අපි කියනවා සාරාංශකරණය කියලා. ඒක නිසා දුවේ පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මේ සාරාංශකරණය පිළිබඳව. සාරාංශකරණය ගැන කතා කරනකොට මේ පාඩම ඇතුළේදී අපි උත්සාහ කරනවා මෙන්න මේ දේවල් පිළිබඳව ඔබේ අවබෝධය තහවුරු කරන්න. ඒ තමයි සාරාංශකරණය කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක. ඊළඟට සාරාංශකරණය වැදගත් වෙන්නේ ඇයි? අපි ඉගෙන ගන්න එක වැදගත් වෙන්නේ ඇයි කියන එක. ඊට පස්සේ ගද්‍ය පාඨ සාරාංශ කරනකොට අපි දැනගන්න ඕන කරන කරුණු මොනවද කියන එක සහ අපි අභ්‍යාස කීපයක් මගින් විවිධ ගද්‍ය පාඨ සාරාංශ කරන්න. මෙන්න මේ කියන කාරණා පිළිබඳව ඔබ තුල අවබෝධය තහවුරු කරන්නට තමයි අපි උත්සාහ කරන්නේ මේ පාඩම ඇතුළේදී. දැන් අපි බලමු සාරාංශකරණය කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව. දැන් අපි දැක්කනේ අර ඉස්සර වෙලා තරුණයාට වෙච්ච දේත් එක්ක සිද්ධ වෙච්ච දේත් එක්ක එතනදී උනේ කෙටියෙන් කියන්න තිබිච්ච දෙයක් දීර්ඝව කියන්න ගිහිල්ලා අර තරුණයාත් අපහසුතාවට පත් වෙච්ච එකනේ. යම්කිසි වාක්‍යයක ඡේදයක ලිපියක අන්තර්ගත සාරය නැත්නම් එහෙම නැත්නම් වැදගත් කරුණු පිඬු කොට දැක්වීම කෙටියෙන් දැක්වීම ඒකට තමයි අපි කියන්නේ සාරාංශීකරණය කියලා. නැත්නම් අපි ආයවතාවක් බලමු. කිසියම් වාක්‍යයක ඡේදයක ලිපියක ප්‍රකාශනයක දේශනයක අන්තර්ගත සාරය හේවත් වැදගත්ම අදහස් පිඬු කොට දැක්වීම සාරාංශකරණය කියලා කියන්නේ. එතකොට සාරාංශයකදී මේ සාරාංශය අපිට සාරාංශ කරන්න දෙන ඡේදයට වඩා කෙටි. ඒ වගේම තමයි දීලා තියෙන ඡේදය ඒ ඡේදය ලියපු ලේඛකයාගේ භාෂාවෙන් යාගේ ලේඛන ශෛලියෙන් ලියලා තිබුණට අපි මේ සාරාංශකරණයේදී සාරාංශය ලියන්නේ තමන්ගේ වචන වලින්. නැත්නම් අපේ ලේඛන බසින් අපි ඒක ලියන්නේ. ඊළඟට මේ ඡේදයට අපි ඇතුළත් කරන්නේ දුවේ පුතේ ප්‍රධාන අදහස් විතරයි. අර දීලා තියෙන ඡේදයේ ප්‍රධාන අදහස් විතරයි. මෙන්න මේ විදිහට සකස් කරන එකකට තමයි අපි සාරාංශයක් කියලා කියන්නේ. එතකොට අපි උසස් පෙළ විභාගයේදී සාරාංශකරණයට අදාළ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට ඒකෙන් අපේක්ෂා කරන්නේ යම්කිසි දෙයක් කියවලා අවබෝධ කරගැනීමේ හැකියාවයි ඊළඟට ඒකේ සාරය වටහාගෙන සංක්ෂිප්තව ප්‍රකාශ කිරීමේ හැකියාවයි. යම්කිසි ඡේදයක් කියවලා ඒක අවබෝධ කරගැනීමේ හැකියාවයි ඒකේ සාරය වටහාගෙන ඒක සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමේ හැකියාවයි තමයි අපි සාරාංශකරණයෙන් අදහස් කරන්නේ. එතකොට අපි උදාහරණයක් එක්ක බලමු. මේත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක තිබිච්ච ප්‍රශ්නයකින් එක්තරා කොටසක්. මේ කොටස අපි කියවුවොත් මේ කොටසේ තියෙනවා පෙරදිග සංස්කෘතිය හා කලා ශිල්පවල ශ්‍රේෂ්ඨත්වය
ලොව හමුවේ උදාරවත් ලෙස ඉදිරිපත් කළ ආනන්ද කුමාරස්වාමී උසස් විද්‍යාඥයෙකි. අපේ සංස්කෘතියේ හරය ලොවට ප්‍රකාශ කරන වස් මධ්‍යකාලීන සිංහල කලා නම් වූ විශිෂ්ට ග්‍රන්ථය ඇතුළු අනර්ග කෘති රාශියක් ලියූ එතුමා ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි. දේශීය ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති අනන්‍යතාව පැහැදිලි ලෙස ඉදිරිපත් කළ මේ විද්වතා දේශීය ශිල්ප ඥානය තත්වඥයන්ගේ අවධානයට යොමු කළේය. මෙන්න මේ කියන ඡේදය වාක්‍ය කීපයක් තියෙන ඡේදය අපිට පුළුවන් මේකේ තියෙන සමහර කොටස් අඩු කරලා එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නොවන කොටස් ටික ඉවත් කරලා මේකේ සාරය අරගෙන මෙන්න මේ වාගේ ඡේදයකට ගොනු කරන්න. මෙන්න මේ වාගේ කුඩා ඡේදයකට ගොනු කරන්න. වාක්‍ය දෙකකට ගොනු කරන්න. පෙරදිග කලා ශිල්ප මෙන්ම අපේ සංස්කෘතික හරයන් පිළිබඳ ලෝකයට පෙන්වා දුන් ආනන්ද කුමාරස්වාමී මහතා ලාංකික විද්‍යාඥයෙකි. දේශීය ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාව ඔහු පැහැදිලිව ඉදිරිපත් කළේය. එතකොට අර කලින් ඡේදයේ තිබුණු වාක්‍ය ගණනාවම අරගෙන එහි සාරේ එහි හරය අරගෙන අපි මේ වගේ වාක්‍ය දෙකකට ගොනු කරලා කෙටියෙන් ඉදිරිපත් කරනවා. සාරාංශකරණයේදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. හැබැයි මේ දේ කරන්න අපි හිතන තරම් ලේසි නෑ දුවේ පුතේ. මේකට සතතාභ්‍යාසය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ නිරන්තරයෙන් මේ වගේ ඡේද මේ වගේ සටහන් අපි සාරාංශ කරලා හොඳ පළපුරුද්දක් ඇති කරගන්න ඕන. වඩා හොඳින් මේ වැඩේ කරන්න නම් සාරාංශකරණේ නිරත වෙන්න නම් ඒක නිසා මේ කියන කාරණාත් එක්ක ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න නිරන්තර අභ්‍යාසයේ යෙදෙන්න. හැබැයි නිරන්තර අභ්‍යාසයේ යෙදෙන්න නැත්තම් මේ ඡේද සාරාංශ කරන්න අපි දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අන්න ඒ කාරණා මොනවද කියන එක පිළිබඳව අපි ඊළඟට සලකලා බලමු. ඒත් එක්කම තවත් වැදගත් වෙන කාරණයක් තමයි ඇයි සාරාංශකරණය අපිට වැදගත් වෙන්නේ. සාරාංශකරණය කියන එක අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳවත් අපි සාකච්ඡා කරන්නට ඕන. පළවෙනි එක තමයි විචාර බුද්ධියත් තීක්ෂණ බුද්ධියත් යොදාගෙන මානසික ව්‍යායාමයක යෙදීමෙන් සංශ්ලේෂණ හැකියාව වර්ධනය වීම. සංශ්ලේෂණ හැකියාව කෙටි කර දැක්වීමේ හැකියාව වර්ධනය වෙන එක. අපේ විචාර බුද්ධියයි තීක්ෂණ බුද්ධියයි යොදාගෙන අපි මානසික ව්‍යායාමයක යෙදෙන්නේ මේ කාරණේදී. එහෙම නැත්නම් මේ සාරාංශකරණයේදී මානසික ව්‍යායාමයක. මොකද අපි අයින් කරන්න ඕනේ මොනවද? ඊළඟට ඉදිරිපත් කරන්න ඕන අත්‍යවශ්‍ය කාරණා මොනවද කියන එක පිළිබඳව අපි බුද්ධිය විමසා බලන්න ඕනේ. ඒක නිසා සංශ්ලේෂණ හැකියාව වර්ධනය වෙනවා. දෙවැනි එක තමයි කියවූ දේ හෝ ඇසූ දේ වටහා ගැනීමේ හැකියාව දියුණු වේ. අපි කියවපු දෙයක් හරි එහෙම නැත්නම් අහපු දෙයක් හරි හොඳින් වටහා ගැනීමේ හැකියාව වර්ධනය වෙන්නත් මේ සාරාංශකරණය කියන එක අපිට වැදගත් වෙනවා. ඊළඟට හරය අවබෝධ කර ගැනීමෙන් වහා නිවැරදි තීරණ ගැනීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය වේ. හරය අවබෝධ කර නැත්නම් දෙනු ලබන ඡේදයක ඒ සාරය හරය අවබෝධ කරගෙන නිවැරදි තීරණ ගැනීම හා ඒකට අදාළව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය වෙනවා. ඊළඟ කාරණේ තමයි අනවශ්‍ය දේ බැහැර කරලා අත්‍යවශ්‍ය දේවල් විතරක් තෝරා බේරා ගැනීමේ හැකියාව අපේ වර්ධනය වෙනවා. ඊළඟ කාරණේ තමයි යම් කිසිවක සාරය වටහාගෙන නැත්නම් හරය වටහාගෙන ඒක නිවැරදිව sannivedanaya කරන්න තවත් එක්කෙනෙකුට ඒක කියන්න පුළුවන්කම. එහෙම නැත්නම් ඒ හැකියාව වර්ධනය වෙනවා. අනිත් පැත්තෙන් අපේ භාෂා කුසලතා භාෂා හැකියාව වර්ධනය වෙනවා. මෙන්න මේ කියන කාරණා ඔක්කොම උදව් වෙනවා සාරාංශකරණයේදී අපේ ජීවිතයේ හුඟක් දේවල් වර්ධනය කරගන්න මේ කියන කාරණාත් එක්ක. ඒක නිසා සාරාංශකරණය සඳහා නිරන්තරයේ අභ්‍යාසයේ යෙදීමෙන් අපේ භාෂා කුසලතා දියුණු වෙන එක විතරක් නෙවෙයි තවත් උගක් හැකියා වර්ධනය වෙනවා. ඊළඟට අපි බලමු උසස් පෙළ විභාගයේදී සාරාංශකරණයට අදාළ ප්‍රශ්නයට ලකුණු පිරිනැමෙන්නේ කොහොමද කියලා. මොකද අපිට මේක අනිවාර්ය ප්‍රශ්නයක් උසස් පෙළ විභාගයේදී. ඒ නිසා අපිට ලකුණු 13ක් විතර ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ලකුණු ටික බෙදිලා යන්නේ මෙන්න මෙහෙමයි. සාරාංශයේ තියෙන වචනවල નિયમિત ප්‍රමාණයට ලකුණු දෙකක් හම්බ වෙනවා. අපි નિયમિત වචන ප්‍රමාණය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඉදිරියේදී කතා කරමු. ඊළඟට අක්ෂර වින්‍යාසයට නිවැරදිව අක්ෂර භාවිත කරලා වචන ලියනවට අක්ෂර වින්‍යාසයේ සුරකින්නවට ලකුණු 3ක් හිමි වෙනවා. ඊළඟට මේ ඡේදයේ තියෙන අන්තර්ගතයේ ලකුණු 8ක් හම්බ වෙනවා. එතකොට 8යි 3යි 11යි 2යි 13යි ලකුණු 13ක් ලැබෙනවා. ලකුණු දීමේ පටිපාටියට අනුව
සාරාංශ කරන. එතකොට පහසුවෙන්ම මේ ලකුණු 13 ලබා ගන්න පුළුවන් ඔබට සාරාංශකරණේ මම අර මුලින් කිව්වා වගේ සතත අභ්‍යාසයේ නිරත වෙලා નિયમિત විදියට નિયમિત වචන ගණන අනුගමනය කරලා නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් යුතුව මේ සාරාංශය ලියන්න පුළුවන් නම් අන්න එතකොට තමයි අපිට වැදගත් වෙන්නේ මේ සාරාංශකරණයේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියන එක. සාරාංශකරණය කියන එක අපිට ඡේදයක් දුන්නු පමණින් ඒකේ තියෙන වචනවල තැන් තැන් වලින් වාක්‍යවල තැන් තැන් වලින් ඉවත් කරලා ඉවර වෙලා කෙටියෙන් ලියලා බෑ. එහෙම ලියන්න පුළුවන් කමක් නැහැ. මේක ටිකක් අපි අර ඉස්සර වෙලා කිව්වාගේ මානසික ව්‍යායාමයක්. මේ මානසික ව්‍යායාමයේ නිරත වෙන්න නම් අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අන්නේ කරන්න ඕන දේවල් මොනවද කියන එක පිළිබඳව අපි බලමු මෙන්න මේ කාරණාත් එක්ක. පළවෙනි එක තමයි දෙනු ලබන ඡේදයේ පළමු වන සම්පූර්ණයෙන් කියවා එහි මුඛ්‍ය අදහස් වටහා ගන්න. ඡේදය දුන්න ගමන් අපි එකපාරක් ඒ ඡේදය කියවනවා. ඡේදය කියවලා ඒකේ මුඛ්‍ය අදහස් එහෙම නැත්නම් ප්‍රධාන අදහස් ටික වටහා ගන්න උත්සාහ කරනවා. ප්‍රධාන අදහස් ටික වටහා ගන්න උත්සාහ කරනවා. ඒක තමයි අපි කියන්නේ මුඛ්‍ය අදහස් කියලා. නැත්නම් ඒකේ සමස්තය. මේ ඡේදයෙන් කියන්නේ මොකක් ගැනද කියන එක පිළිබඳව. අපි හිතමු ඒක ඡේදයක් තියෙනවා. ඒ ඡේදය ලියලා තියෙන්නේ නූතන තාක්ෂණය ගැන ලොකු තොරතුරු ගොඩක්. එතකොට අපි මේ ඡේදයේ පළවෙනි වතාවට කියවපුවාම අපිට දැනෙනවා මේ ඡේදය ලියලා තියෙන්නේ නූතන තාක්ෂණය පිළිබඳව කියලා. එහෙම නැත්නම් අපි හිතමු ඡේදයක් දීලා තියෙනවා. ඒ ඡේදයේ ලියලා තියෙන්නේ සමස්තයක් විදිහට ගත්තාම අපි මුල් වතාවේ මේ ඡේදයේ කියවගෙන යනකොට අපිට තේරෙන්නේ මේකේ තියෙන දේශීය කෘෂි කර්මාන්තයේ නගා සිටුවීම පිළිබඳව. එතකොට අපිට දල අදහසක් එනවා ඒ ඡේදයේ සාරාංශ කරන්න කලින් මේ ඡේදයේ තියෙන්නේ මොනවා ගැනද කියන එක පිළිබඳව. ඒක නිසා තමයි අපි කියන්නේ දෙනු ලබන ඡේදය පළමුවන වර සම්පූර්ණයෙන් කියවා ඒ මුඛ්‍ය අදහස් වටහා ගන්න. මුලින් වතාවේ කියවපු ගමන් අපි සාරාංශ කරන්නේ නැතුව ඒකේ සමස්ත අදහස පිළිබඳ අවබෝධයක් අපි අරගන්නට ඕනේ. ඊළඟට අපි බලමු සාරාංශකරණයේදී සැලකිලිමත් වෙන්න ඕන කරන ඊළඟ කාරණේ වැදගත් කාරණේ මොකක්ද කියන එක. ඒක තමයි අර ඡේදයේ ඇතුලේ තියෙන සැඟවුණු අර්ථ. එහෙම නැත්නම් අදහස්, ධ්වනිතාර්ථ, ව්‍යංග්‍යාර්ථ කියන එකේ තියෙන සැඟවුණු අදහස් කියන අදහසම තමයි වක්‍රෝක්ති. වක්‍රව කියලා තියෙන දේවල්. ඒ වගේ ලේඛන උපක්‍රම තියෙනවා නම් ඒ ලේඛන උපක්‍රම වටහා ගන්න උත්සාහ කරන්න. මොකද සාරාංශය සකස් කරනකොට අපිට අර ධ්වනිතාර්ථ, ව්‍යංග්‍යාර්ථ, වක්‍රෝක්ති වගේ දේවල් අර සාරාංශයෙන් ඉවත් කරන්නට සිද්ධ වෙනවා. ඒ ඉවත් කරන්නට සිද්ධ වෙන නිසා අපි ඒවා අඳුන ගන්න ඕනේ. ඒවා සලකුණු කරගන්න පුළුවන් නම් ඒත් හොඳයි. සාරාංශයේදී අපි මේ වක්‍රෝක්ති, ධ්වනිතාර්ථ, ව්‍යංග්‍යාර්ථ වගේ දේවල් ඉවත් කරන නිසා ඒවා සලකුණු කරගත්තාම අපිට පහසුයි සාරාංශය ගොඩනගන්න. ඊළඟ කාරණේට අපි යන්. වැදගත් අදහස් වලට යටින් ඉරක් අදින්න. සාරාංශය කරන්න කලින් අපිට දීලා තියෙන ඡේදයේ වැදගත් අදහස් ටික තෝරගෙන ඒ වැදගත් අදහස් වලට යටින් ඉරක් ඇඳගෙන යනවා. පැන්සලෙන් හරි පෑනෙන් හරි ඉරක් ඇඳගෙන යනවා. එතකොට අපිට පහසුයි මේ තොරතුරු ටික අරගෙන සාරාංශය ගොඩනගන්න. ඒක කරන්නේ අර පළමුවන වර කියවීමේදී නෙවෙයි. දෙවන වර කියවීමේදී. දෙවන වර කියවීමේදී පළමුවන වර කියවීමේදී අපි උත්සාහ කරන්නේ සමස්ත අර්ථය වටහා ගන්න. දෙවන වර කියවීමේදී ඒකේ තියෙන වැදගත් අදහස් තෝරගෙන ඒ වැදගත් අදහස් වලට යටින් පැන්සලෙන් හෝ පෑනෙන් හෝ ඉරක් ඇඳගෙන යනවා. වාක්‍ය හෝ වාක්‍යාංශවල. එහෙම ඉරි ඇඳගත්තාම ඒ කරුණ ටික තමයි අපි අවසානයේදී තෝරගන්නේ සාරාංශය ලිවීම සඳහා. ඒක නිසා තමයි ඒක සලකුණු කරගන්න කියන්නේ. එහෙම නැත්නම් අවසානයේදී අපිට මේ තොරතුරු ටික ගොනු කරගන්න ගියාම ටිකක් අපහසුතාවයටපත් වෙනවා. මේ තුන්වෙනි කාරණය. අපි බලමු තුන්වෙනි කාරණයට අදාළව උදාහරණයක්. දැන් මේ තියෙනවා මේකත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක තිබිච්ච එක්තරා ප්‍රශ්නයක කොටසක්. මේ කොටසේදී තියෙන්නේ අධ්‍යාපනයේහිලා වැදගත් මෙහෙයක් කෞතුකාගාර වලින් සිදුවිය හැකි බව බොහෝ දෙනා පිළිගනිති. කෞතුකාගාර ප්‍රදර්ශන භාණ්ඩ ඉගැන්වීමේදී ඉතා ප්‍රයෝජනවත් උපකරණ වන අතර පන්තියේදී උගන්වන විෂය කරුණු වඩාත් තහවුරු කිරීම සඳහා ගුරුවරුන්ට ඒවා භාවිත කළ හැකිය. බොහෝ කෞතුකාගාර වැඩසටහන් විමසීමේදී පාසල් ළමයින් සඳහා මේවායින් සිදු කළ හැකි සේවාව අප්‍රමාණ බව පැහැදිලි වේ. දැන් දුවේ පුතේ මේ ඡේදයේ තියෙන මේ වාක්‍ය ටික ගත්තාම මේ වාක්‍ය වලින්
අපිට වැදගත් දේවල් ටික අපි අර කලින් කිව්වා වගේ සලකුණු කරගන්නවා මේ වගේ. එක කාරණයක් තමයි අධ්‍යාපනයේලා වැදගත් මෙහෙයක් කෞතුකාගාර වලින් සිදුවිය හැකි බව බොහෝ දෙනා පිළිගනිති. දැන් මේකේ මූලික අදහසත් එක්ක එන එකක් නෙමේක. ඒක නිසා අපි ඒක සලකුණු කරගත්තා මේ වගේ. ඊළඟට මේකෙදී තවත් වැදගත් වෙන කාරණයක් තමයි කෞතුකාගාර ප්‍රදර්ශන භාණ්ඩ ඉගැන්වීමේදී ඉතා ප්‍රයෝජනවත් උපකරණ කියන කාරණේ. එතකොට අපි දැන් කාරණා දෙකක් හොයාගත්තා වැදගත් වෙන ප්‍රධාන අදහස් දෙකක්. අධ්‍යාපනයේට කෞතුකාගාර වලින් මෙහෙයක් වැදගත් මෙහෙයක් සිදු වෙනවා කියන කාරණේ. අනිත් පැත්තෙන් කෞතුකාගාර ප්‍රදර්ශන භාණ්ඩ අධ්‍යාපනයේදී ඉතා වැදගත් වෙනවා කියන කාරණේ. තවත් එක කාරණයක් මේකේ තියෙනවා පාසල් ළමයින් සඳහා මේ වායින් සිදු කළ හැකි සේවාව අප්‍රමාණයි කියන එක. පාසල් ළමයින්ට මේ කෞතුකාගාර භාණ්ඩ වලින් සිදු කළ හැකි සේවාව අප්‍රමාණයි කියන කාරණේ. එතකොට ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ ඡේදයේ මේ අදහස් ටික එකතු කරගත්තාම මේකේ මුඛ්‍ය අදහස නැත්නම් මේකේ ප්‍රධාන අදහස අධ්‍යාපනයේ සඳහා කෞතුකාගාර සේවාවේ තියෙන වැදගත්කම. අපි මේක ලියන්න ඕනේ නෑ කොතනකවත්. හැබැයි අපේ ඔළුවට ගන්න ඕනේ හිතට ගන්න ඕනේ මේ අපිට දීලා තියෙන ඡේදයේ ප්‍රධාන අදහස මොකක්ද කියන එක. ප්‍රධාන අදහස මොකක්ද කියන එක අපේ හිතට ගත්තාම අපිට පුළුවන් ඒ මත ඉඳගෙන ඊට පස්සේ සාරාංශයට අදාළ ඉතුරු කාරණා ටික ගොනු කරන්න. ඊළඟට අපි බලමු සාරාංශකරණයේදී වැදගත් වෙන ඊළඟ කාරණය මොකක්ද කියන එක. මේ සාරාංශකරණයේදී අර දීලා තියෙන ඡේදයේ වැදගත් කොටස් විතරයි අපි සාරාංශයට තෝරගන්නේ. ඒක නිසා තමයි අපි වැදගත් කොටස් ටික කලින් සලකුණු කරගත්තේ. එතකොට ඒක කරන්න නම් දීර්ඝ විස්තරාත්මක වාක්‍යවල තියෙන අනවශ්‍ය කොටස් ටික ඉවත් කරලා දානවා. දීර්ඝ වාක්‍ය තියෙනවා මේ ඡේදයේ, විස්තරාත්මක වාක්‍ය තියෙනවා, සමහර වෙලාවට උපමා රූපක වගේ දේවල් තියෙනවා, අර කිව්වා ව්‍යංග්‍යාර්ථ වක්‍රෝක්ති වගේ දේවල් තියෙනවා. අපි ඒවා ඉවත් කරගන්න ඕනේ. ඒවා ඉවත් කරගත්තාම සාරාංශයට ඕන කරන වාක්‍යාංශ වචන ටික, යෙදුම් ටික අපිට තෝරගන්න පුළුවන්. ඊළඟට තමයි අපි නිදර්ශන, උපමා, විශේෂණ, අලංකාර, පුනරුක්ති, අනවශ්‍ය නිපාත මේවා සියල්ලත් බැහැර කරලා දානවා. ආපහු ඒ ගැන හිතන්න ටිකක්. නිදසුන් දීලා තියෙන ඒවා, ඊළඟට උපමා දීලා තියෙන ඒවා, විශේෂණ තියෙන ඒවා, අලංකාර, කාව්‍ය අලංකාර, විවිධ අලංකාර, ඊළඟට පුනරුක්ති, නැවත නැවත එකම දේ නැවත නැවත කියලා තියෙන අවස්ථා, ඊළඟට අනවශ්‍ය නිපාත. අපි දන්නවා නිපාත සහ හා සමග වගේ ඒවා අතර වගේ ඒවා අතර අනවශ්‍ය නිපාත තියෙන්න පුළුවන් වාක්‍ය අතර සම්බන්ධතාව ගොඩනගන්න අත්‍යවශ්‍ය නොවන. ඒ වාගේ නිපාත තියෙනවා නම් ඒ වාගේ නිපාතත් ඉවත් කරලා දාන්න. ඒ එකක්වත් සාරාංශය ලියනකොට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා තමයි දුවේ පුතේ ඒ ටික අපි ඉවත් කරලා දාන්න කියන්නේ. අපි බලමු උදාහරණයක් මෙන්න මේ වගේ. බලන්න මේ වාක්‍ය කීපය. කුවේරගේ ආලකමන්දාව මෙන් වූ අලංකාර උද්‍යානයේ කෙළවරක නිල්වන් ජලයෙන් පිරුණු පොකුණකි. පොකුණෙහි ඈත මෑත පිහිනන හංසයින්ගේ දර්ශනයේ මනස්කාන්තය. උද්‍යානයේ තැන තැන ඇති තුරුගමු වල සිටින පක්ෂීහු ගී ගයති. විවිධ වර්ණ වලින් යුත් මල් අතර සැරිසරන සමනල්ලු අහසේ පාය ඇති දේදුන්නක සිරියමවයි. මේ කෙටි ඡේදය බොහොම ලස්සනට ලියලා තියෙනවා. අපූර්ව වචන ටිකක් යොදලා, අපූර්ව උපමා යොදලා, විශේෂණ යොදලා ලියලා තියෙනවා. දැන් මේ වාගේ ඡේදයක් අපි සාරාංශ කරන්න කිව්වොත් එහෙම අපිට මේ ඡේදයේ අත්‍යවශ්‍ය නොවන අර අපි කලින් කියපු දේවල් මොනවද? නිදර්ශන, උපමා, අනවශ්‍ය නිපාත, අලංකාර, පුනරුක්ති වගේ දේවල් මොනවද? අපි ඒ ගැන චුට්ටක් බලමු. එකක් තමයි මෙන්න මේක. උද්‍යානය කියන එක කියලා තියෙන්නේ කුවේරගේ ආලකමන්දාව මෙන් වූ ඒ අලංකාර. දැන් මෙතන කියන්නේ උද්‍යානයක අසිරිය ගැන. එහෙම නැත්නම් අසිරිමත් බව ගැන. එතකොට මේ උද්‍යානය ගැන කියන්න, ඒ උද්‍යානය විස්තර කරන්න කලින් තියෙනවා තවත් වචන ටිකක් උද්‍යානය කොයි වගේද කියලා. ඒක තමයි කුවේරගේ ආලකමන්දාව මෙන් වූ ඒ අලංකාර උද්‍යානය. එතකොට අපි මේ ඡේදයේ සාරාංශ කරනවා නම් එතනදී අපිට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ අර කුවේරගේ ආලකමන්දාව මෙන් වූ ඒ අලංකාර කියන කොටසම. ඒක උපමාවක් විදිහට අර උද්‍යානයේ තවත් විස්තර කරන්න යොදලා තියෙන දෙයක්. ඒක නිසා අපි ඒක ඉවත් කරනවා.
ඊළඟට අපිට තව මේකේ අයින් කරන්න පුළුවන් මේ නිල්වන් කියන එක. නිල්වන් කියන්නේ නිල්වන් ජලයෙන් පිරුණු පොකුණකි. උද්‍යානයේ කෙළවරක නිල්වන් ජලයෙන් පිරුණු පොකුණකි. ඒතකොට නිල්වන් කියන්නේ මෙතන විශේෂණයක් විදිහට අර ජලය ගැන කියන්නේ යොදලා තියෙන වචනයක්. ඒක නිසා අපි විශේෂණත් අයින් කරනවා කියවනේ. ඒ නිසා අපි නිල්වන් කියන වචනේත් අයින් කරා. ඊළඟට අපි මේක ඉවත් කරන්න පුළුවන් ඈත මෑත කියන වචන දෙක. පොකුණේ ඈත මෑත පෙහිනන හංසයින්ගේ දර්ශනය මනස්කාන්තය. එතකොට අපිට ඈත මෑත ඉවත් කරපුවාම ඉතුරු වෙන්නේ පොකුණේ පිහිනන හංසයින්ගේ දර්ශනයේ මනස්කාන්තය. ඊට පස්සේ මේක අපිට ඉවත් කරන්න පුළුවන් තන තන ඇති. උද්‍යානයේ තන තන ඇති තුරුගමු වල සිටින පක්ෂියු ගී ගයති. උද්‍යානයේ තුරුගමු වල සිටින පක්ෂියු ගී ගයති කියලා අපිට අර තන තන කියන කොටසත් අයින් කරන්න පුළුවන්, ඉවත් කරන්න පුළුවන්. අපි බලමු තව මොනවද ඉවත් කරන්න පුළුවන් දේවල් කියලා. විවිධ වර්ණ වලින් යුත් මල් අතර සැරිසරන සමනල්ලු. එතකොට විවිධ වර්ණ වලින් යුත් කියන කොටසත් අපිට මේකෙන් ඉවත් කරලා දාන්න පුළුවන්. ඊළඟට දේදුන්නක සිරියමවයි කියන තැන තියෙනවා අහසේ පාය ඇති දේදුන්නක සිරියමවයි කියලා. අපිට එතකොට අහසේ පාය ඇති කියන කොටසත් ඉවත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ඉහළ අහසේ තමයි දේදුණු පායන්නේ. ඒ නිසා ඒ කොටස අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි බලන්නකො මේ තියෙන ඡේදේ අපි කොටස් කීයක් ඉවත් කරන්න පුළුවන් වුණාද කියලා සාරාංශයට ගන්නකොට මේ ඡේදයේ අත්‍යවශ්‍ය නොවන කොටස් ටික වර්ණනාත්මකව මේ ඡේදයේ ලියනවා නම් දුවේ පුතේ මේ කොටස අවශ්‍යයි. මේ උපමා රූපක විශේෂණ මේවා ඕනේ. හැබැයි අපිට දීලා තියෙන කාර්යය තමයි මේ ඡේදය කෙටියෙන් ලියන්න. එහෙමනම් ඒ ඡේදයේ කෙටියෙන් ලියන්න නම් අපිට මෙන්න මේ කියන උපමා විශේෂණ වගේ අලංකාර අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ ටික ඉවත් වුණාට පස්සේ මේ ඡේදයේ තියෙන කොටස අපි නැවත කියමු. උද්‍යානයේ කෙළවරක ජලයෙන් පිරුණු පොකුණකි. පොකුණෙහි පිහිනන හංසයින්ගේ දර්ශනය මනස්කාන්තේ. උද්‍යානයේ තුරුගමු වල සිටින පක්ෂියු ගී ගයති. මල් අතර සැරිසරන සමනල්ලු දේදුන්නක සිරියමවයි. එතකොට අර කොටස් ටික නැති වුණත් මම මේ කියපු ඉතුරු කොටසේ ඡේදයේ සමස්ත අදහස එහෙම නැත්නම් මුඛ්‍ය අදහස තියෙන බව ඔබට පේනවා. මම කිව්වේ වර්ණනාත්මකව ලියනවා නම් ඒ ටික ඕනේ. හැබැයි මේ ඡේදයේ සාරාංශ කරනවා නම් අපි අර වර්ණ කරලා තියෙන කොටස් ටික අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි අපි සාරාංශයේදී අර වක්‍රෝක්ති විශේෂණ වගේ දේවල් ඉවත් කරන්නේ. හැබැයි දුවේ පුතේ මෙතනදී තව එක කාරණයක් කියන්න ඕන. සාරාංශකරණයේදී තනින් කොටස් ඉවත් කරලා ඉතුරු ටික එකතු කරලා ලියන එක නෙවෙයි සාරාංශය කියන්නේ. දැන් මේ තියෙන කොටස් ටික ඉවත් කරාට පස්සේ මේ සලකුණු කරපු කොටස් ටික ඉවත් කරාට පස්සේ තියෙන ඉතුරු වෙන කොටස නෙවෙයි සාරාංශය කියන්නේ. මේ කොටස අපි අපේ වචන වලින් ලියන්න ඕනේ. අපි අපේ වචන වලින් ලිව්වහම තමයි ඒක සාරාංශයක් වෙන්නේ. අපිට එහෙම ලියනකොට ලියන්න පුළුවන් උද්‍යානයේ කෙළවරක ජලයේ පිරුණු පොකුණක් ඇත. ඒ පොකුණෙහි පිහිනන හංසයින්ගේ දර්ශනය මනස්කාන්ත දර්ශනයක් මවයි. ඒ වගේ අපිට අපේ වචන වලින් අපේ ලේඛන ශෛලියෙන් තමයි මේ ඡේදය සාරාංශ කරලා ලියන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඉතුරු වෙන කොටස නෙවෙයි සාරාංශය කියන්නේ. ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. අපි උදාහරණත් එක්ක ඉදිරියේදී බලමු ඒ ගැන. ඊළඟ කාරණය අපි බලමු ඊළඟ කාරණය සාරාංශකරණයේදී වැදගත් වෙන 6 වෙනි කාරණය සාරාංශයේ ඇතුළත් කරුණු පිළිවෙලකට ගොනු කරන්න. ඡේදයේ ඇතුළත් නො වූ කරුණු ඇතුළත් නොකරන්න. ඡේදයේ ඇතුළත් කරුණු ඔබේ මනාපය අනුව අන්තර් සම්බන්ධතාවක් ඇතිව පෙළගස්වන්න. දැන් අපි මේක දෙවරක් කියවුවානේ. දෙවරක් කියවලා මුඛ්‍ය අදහස හොයාගත්තා. වැදගත් කොටස් යටින් ඉරියැන්දා. ඊට පස්සේ අනවශ්‍ය කොටස් ටිකත් අපි සලකුණු කරගත්තා. දැන් ඔන්න ඡේදයේ සාරාංශ කරන්න අපේ සූදානමක් තියෙනවා, හොඳ සූදානමක්. දැන් අපි කරන්න ඕනේ මේ තියෙන කරුණු ටික පිළිවෙලකට ගොනු කරන්න ඕනේ. අනුපිළිවෙලකට ගොනු කරන්න ඕනේ. එතකොට ඒ අතර අන්තර් සම්බන්ධතාවක් තියෙන්නට ඕනේ. එක වාක්‍යයක් ඊළඟ වාක්‍යයත් එක්ක සම්බන්ධ වෙන්නට ඕනේ. ඒ විදිහට තමයි අපි අන්තර් සම්බන්ධතාවක් ගොඩනගාගෙන අර තියෙන කරුණු ටික පෙළගස්වන්නේ. ඉතුරු වෙච්ච අර ප්‍රධාන අදහස් ටික අපි පෙළගස්සන්නේ. එහෙම පෙළගස්සුවාම තමයි අපිට හොඳ සාරාංශයක් ලියා ගන්න පුළුවන් වෙන්නේ. හොඳට මතක තියාගන්න එතනදී නැවත වතාවක් මම මතක් කරනවා මේ අපි ලියන කරුණු ටික අතර හොඳ අන්තර් සම්බන්ධතාවක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ එකකට එකක් ගැලපෙන්න ඕනේ. ලියන අපි පළවෙනි කාරණේත් එක්ක දෙවෙනි කාරණේ බද්ධ වෙන්න ඕන, සම්බන්ධ වෙන්න ඕන. තුන්වෙනි කාරණේ සම්බන්ධ වෙන්න ඕන. හතරවෙනි කාරණේ සම්බන්ධ වෙන්න ඕන.
පස්වෙනි කාරණේ සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක සාර්ථක සාරාංශයක් වෙන්නේ නැහැ. ඒ නිසා තියෙන කරුණු ටික ඒකාබද්ධතාවක් අන්තර් සම්බන්ධතාවක් ඇතුව තමයි පෙළගස්වන්නේ. දැන් දුවේ පුතේ අපිට තියෙන්නේ මේ සාරාංශය ලියන්න. අපි කොහොමද සාරාංශය ලියන්නේ? ඒ නිසා තමයි මේ විදියට කියලා තියෙන්නේ සාරාංශය ඔබට හුරු ඔබේ ලේඛන බසින් ලියන්න. සාරාංශය ඔබට හුරු ඔබේ ලේඛන බසින් ලියන්න. ඒකට හේතුව තමයි එහෙම කියන්න මේ ඡේදයේ ලියපු ලේඛකයා මේ ඡේදයේ ලියලා තියෙන්නේ ඒ ලේඛකයාගේ ලේඛන ශෛලියෙන්. අපි ඒ ශෛලිය අනුගමනය කරන්නට ඕනේ නැහැ. අපි සතුව වෙනම ලේඛන ශෛලියක් තියෙනවා. ඒ නිසා අපි ලියන්නට ඕනේ අපේ ලේඛන ශෛලියෙන්, අපේ වාක්‍ය වලින්. මෙතනදී වැදගත් වෙන්නේ ඒ ලේඛන ශෛලිය නෙවෙයි, අදහස් විතරයි. අදහස් ටික පිළිවෙලකට ගොනු කරලා කෙටියෙන් ලියලා තියෙනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසායි කිව්වේ සාරාංශය ඔබට හුරු ඔබේ ලේඛන බසින් ලියන්න කියලා. අපේ භාෂාවෙන් ලියන්න කියලා. අපේ වාක්‍ය වලින් ලියන්න. අපි ලේඛකයාගේ ශෛලිය අනුගමනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි සාරාංශයේ වචන ගණන ගැන සැලකිලිමත් වෙන්න කියන කාරණේ. මොකද සාමාන්‍යයෙන් සාරාංශයකදී වචන ගණන ගැන අතිශයින් සැලකිලිමත් වෙන්නට ඕනේ විභාගයේදී. උසස් පෙළ විභාගයේදී නම් අපිට උපදෙස් දෙන්නේ දීලා තියෙන ඡේදය තුනෙන් එකක් වෙන විදියට පරිදි සාරාංශ කරන්න කියලා. සාමාන්‍යයෙන් ඒකයි අපි කියන්නේ සාමාන්‍යයෙන් සාරාංශය ලියන්න ඕන දීලා තියෙන ඡේදයෙන් තුනෙන් එකක් වෙන විදියට. සමහර විට වචන ගණනක් දීලා තියෙනවා. වචන 180ක විතර ඡේදයක් නම් අපි වචන 60කින් විතර ලියන්නට ඕනේ. හැබැයි මේ වචන ගණන නිශ්චිතවම 60ද කියන එක ගැන එහෙම ප්‍රශ්නයක් නැහැ. වචන 5ක් 10ක් ඉහළට පහළට යන්න පුළුවන්. ඒ කියන්නේ 5ක් වැඩි වෙන්න පුළුවන්, නැත්නම් 10ක් වැඩි වෙන්න පුළුවන්, 10ක් අඩු වෙන්න පුළුවන්. ඒ වාගේ ප්‍රමාණයකින් ඒක අඩු වැඩි වුණා කියලා ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට උපදෙස් දෙනවා වචන ගණන සාරාංශයේ යටින් ලියන්න කියලා. සාරාංශයේ යටින් ලියන්න නැත්නම් සාරාංශය අග ලියන්න කියලා. එතකොට අපි දැනගන්නට ඕනේ අනිවාර්යයෙන්ම වචන ගණන දල වශයෙන් ගණනලා අර සාරාංශය අග ලියන්න. එතකොට අපිට තියෙනවා තක්සේරුවක් නැත්නම් අපිටත් තියෙනවා හැඟීමක් අපේ වචන ගණන මෙන්න මෙච්චරයි. අපේ වචන ගණන මෙන්න මෙච්චරයි. ඒ දීලා තියෙන වචන ගණනෙන් දැන් තුනෙන් එකකට තමයි අපි සාරාංශය ලියලා තියෙන්නේ කියලා අපිට හැඟීමක් තියෙනවා. ඒ නිසා අපි සාරාංශය අග මේ වචන ගාන පැහැදිලිව ලියලා තියෙන්නට ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් වචන 180ක විතර ඡේදයක් තියෙනවා නම් අපි පුළුවන් අපිට වචන 55ත් 65ත් අතර ප්‍රමාණයකින් ලියන්න. සමහර විට ප්‍රශ්නේම තියෙනවා මේ දීලා තියෙන ඡේදයේ වචන 50ත් 60ත් අතර ප්‍රමාණයකින් ලියන එක තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ කියලා. ඒ නිසා ඒ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. වචන ගණන ගැන සැලකිලිමත් වෙන එක අනිවාර්ය දෙයක් කියන එකත් මතක තියාගන්න. 9 වෙනි කාරණේ තමයි සමහර වෙලාවට මේ ඡේද දෙනවා එක ඡේදයක් විදියට නෙමෙයි ඡේද දෙකක් තුනක් විදියට. ඒ කියන්නේ අපිට දීලා තියෙන ප්‍රශ්නේ තියෙන ඡේද දෙකක් නැත්තම් තුනක්. ඒ වුණාට අපි මතක තියාගන්නට ඕනේ ඡේද දෙකක් තිබුණත් තුනක් තිබුණත් හතරක් තිබුණත් අපේ සාරාංශය එක ඡේදයයි. අපි සාරාංශය ලියන්නේ එක ඡේදයක් වෙන විදියට විතරයි. ඒක තමයි සාරාංශකරණයේ නීතිය. ඡේද කීයකින් තිබුණත් අපි ලියන්නට ඕනේ එක ඡේදයයි. ඒක හොඳට මතක තියාගන්න. එහෙම නැති වුණොත් එහෙම අපිට දෙන ලකුණු ගාන අඩු වෙනවා විභාගයේදී නම්. වෙන තැනකදී නම් ඒක හොඳ සාරාංශයක් නෙවෙයි. ඒ නිසා ප්‍රශ්නේ දීලා තියෙන ඡේද සංඛ්‍යාව ගැන ඔබ කලබල වෙන්න එපා. ඔබ ලියන සාරාංශය එක ඡේදයකින් ලියන්න. ඒක තමයි 9 වෙනි කාරණේ. 10 වෙනි කාරණේ තමයි දුවේ පුතේ සාරාංශයක් ලියනකොට ව්‍යාකරණ රීති අක්ෂර වින්‍යාසයයි විරාම ලක්ෂණයි ගැන අවධානය යොමු කරන්න. අක්ෂර වින්‍යාසයයි ව්‍යාකරණ රීති විරාම ලක්ෂණය ගැන අවධානය යොමු කරන්න. මේ අවධානය යොමු කරන්න කියලා කියන්නේ ව්‍යාකරණ රීති රකින්න. නිවැරදි ව්‍යාකරණය අනුගමනය කරන්න. වාක්‍යවල උක්තාක්‍යාත සම්බන්ධය ගැන සැලකිලිමත් වෙන්න.
නිවැරදි වාක්‍ය රීති අනුගමනය කරලා ලියන්න. ඊළඟට අක්ෂර වින්‍යාසය. නිවැරදි අක්ෂර වින්‍යාසය භාවිත කරන්න. අපි හුඟක් දැකලා තියෙනවා දැන් අපිට දීලා තියෙන ඡේදයේම වචන එකතු කරගෙන අපි ලියනවා සාරාංශය. හැබැයි දීලා තියෙන ඡේදයේම වචන එකතු කරගෙන ලිව්වත් කරන්නේ ඒ වචනත් අක්ෂර වින්‍යාසයේ වැරදියට ලියනවා. දීලා අපි හිතමු උදාහරණයක් විදිහට දීලා තියෙනවා ඒ ඡේදයේ සමස්ත කියන වචනය නිවැරදිව. හැබැයි අපි අපේ සාරාංශය ලියනකොට සමස්ත කියන වචනේ වැරදියට ලියනවා. ඒවා අපේ ලකුණු අඩු වෙන්න හේතුවක්. ඔබට මතකයි අර ලකුණු පිරිනැමීමේදී තිබුණා ලකුණු දෙකක් හෝ තුනක් දෙනවා අක්ෂර වින්‍යාසයට. ඒක නිසා නිවැරදි අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්න. ඡේදයේ තියෙන වචන ලියනකොට ඒ වචන බලාගෙන හරි කමන්නේ නිවැරදි වේක ලියන්න. ඊළඟට විරාම ලක්ෂණ. නැවතීමේ ලකුණ වාක්‍ය අවසානයේ තියෙන ප්‍රශ්නාර්ථ ලකුණු තියෙනවා නම් ඒවා. ඊළඟට කොමාව විරාමය සටහන් කරන්න තියෙන කමාව. ඒ නිසා විරාම ලක්ෂණ ගැන හොඳ අවධානයකින් අවබෝධයකින් සාරාංශය දෙන්න ඕනේ. ඒ නිසා මේ කියන කාරණා තුන නැවත වතාවක් මම සිහිපත් කරනවා. අක්ෂර ව්‍යාකරණ රීති, අක්ෂර වින්‍යාසය සහ විරාම ලක්ෂණ ගැන සැලකිලිමත්ව තමයි අපි මේ ඡේදය සාරාංශ කරන්නට ඕනේ. ඊට පස්සේ අපි උත්සාහ කරමු අපි සාරාංශකරණයේදී කළ යුතු දේවල් මොනවද නොකළ යුතු දේවල් මොනවද කියන එක පිළිබඳ පොඩි අවබෝධයක් ගන්න. කළ යුතු දේවල් තමයි අපේ සාරාංශය අපි ඇතුළත් කරන්නේ වැදගත් තොරතුරු විතරයි. අර ඡේදයේ තියෙන වැදගත්ම තොරතුරු විතරයි ඇතුළත් කරන්නේ. ඊළඟට මම නැවතත් මේකෙදි මතක් කරලා තියෙනවා අදහස් අතර ඒකාබද්ධතාව රැක ගන්න කියන එක. එකකට එකක් ගැළපෙන විදියට මේ අදහස් ටික ගොඩනගන්න කියන කාරණය. ඊළඟට අපි නොකළ යුතු දේවල් තමයි මේ සාරාංශයේදී අපේ අදහස් ලියන්නේ නැහැ. ඒ කියන්නේ සාරාංශයට අර ඡේදයේ තියෙන දේවල් හැර අපි හිතන දේවල් ලියන්න උත්සාහ කරන්නේ. එහෙම ලිව්වොත් එහෙම ඒක වැරදි. ඒක නිසා අපි නොකළ යුතු දෙයක් තමයි අපේ අදහස් ඡේදයට ඇතුළත් නොකරන එක. අපේ ලේඛන ශෛලියෙන් තමයි ලියන්නේ. හැබැයි අපේ අදහස් නෙමෙයි. ලේඛකයා ලියපු අදහස් ටික තමයි අපි මේ කෙටි කරලා ලියන්නේ. ඊළඟ කාරණේ තමයි අපි හිතමු ඡේදයේ තියනවා කියලා උද්ෘත පාඨ. ඔබ දන්නවනේ උපුටා ගැනීම. මේ උපුටා ගැනීම තියනවා නම් ඡේදය තුල ඒ උපුටා ගැනීම අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ උපුටා ගැනීම ඉවත් කරලා තමයි අපි ලියන්නේ. එහෙම නැත්නම් අපි හිතමු ඒ යමක් කීවා කියලා අපි ඒ කී බව හිතෙම ප්‍රකාශ කළේ. ඒ වගේ ලියනවා මිසක් උපුටා ගැනීමක් විදිහටම තියන්නේ නැහැ. ඒ ගැන හොඳින් අවධානය යොමු කරන්න නොකළ යුතු දෙයක් විදියට. සාරාංශකරණයේදී අපි ඊළඟට උත්සාහ කරමු පුංචි අභ්‍යාසයක් කරන්න. මෙන්න මේ වගේ මේකේ තියෙනවා පාසඳහන් පාඨයේ තනි වාක්‍යයකින් ලියන්න. අධ්‍යාපනයේලා වැදගත් මෙහෙයක් කෞතුකාගාර වලින් සිදුවිය හැකි බව බොහෝ දෙනා පිළිගනිති. කෞතුකාගාර ප්‍රදර්ශන භාණ්ඩ ඉගැන්වීමේදී ඉතා ප්‍රයෝජනවත් උපකරණ වන අතර පන්තියේදී උගන්වන විෂය කරුණු වඩාත් තහවුරු කිරීම සඳහා ගුරුවරුන්ට ඒවා භාවිත කළ හැකිය. බොහෝ කෞතුකාගාර වැඩසටහන් විමසීමේදී පාසල් ළමයින් සඳහා මේවායින් සිදු කළ හැකි සේවාව අප්‍රමාණ බව පැහැදිලි වේ. දුවේ පුතේ ඔබට මතකයි මේ ඡේදය අපි කලිනුත් ඉදිරිපත් කළා. මේකේ අධ්‍යාපනය සඳහා කෞතුකාගාර සේවාවේ වැදගත්කම කියන මුඛ්‍ය අදහස තමයි තියෙන්නේ කියලා අපි එතනදී කතා කළා. දැන් මෙතනදී ඒක අපි පාවිච්චි කරනවා වෙන කාරණයකට. ඒක තමයි මේ ඡේදයේ තියෙන කාරණා ටික තනි වාක්‍යයකින් ලියන්න. එතකොට මේ ඡේදයේ තියෙන කාරණා ටික තනි වාක්‍යයකට ගොඩනගනකොට ඔන්න සලකුණු කරලා තියෙනවා මේකේ වඩා වැදගත් වෙන කාරණා ටික. වඩා වැදගත් වෙන කාරණා ටික තමයි අධ්‍යාපනයේලා වැදගත් මෙහෙයක් කෞතුකාගාර වලින් ඉටු වෙනවයි කියන එක කාරණයක්. වඩා වැදගත්. දෙවෙනි කාරණේ තමයි කෞතුකාගාර ප්‍රදර්ශන භාණ්ඩ ඉගැන්වීමේදී ප්‍රයෝජනවත් උපකරණ වෙනවයි කියන එක. ඊළඟ කාරණේ තමයි පාසල් ළමයින් සඳහා මේවායින් සිදු කළ හැකි සේවාව අප්‍රමාණයි කියන එක. ඊතුරු කාරණා පිළිබඳවත් අපි ටිකක් හිතමු. නැවත වතාවක් මේ ඡේදයේ කියවන ගමන් අධ්‍යාපනයේලා වැදගත් මෙහෙයක් කෞතුකාගාර වලින් සිදුවිය හැකි බව බොහෝ දෙනා පිළිගනිති. ඔන්න ඒක වැදගත්. කෞතුකාගාර ප්‍රදර්ශන භාණ්ඩ ඉගැන්වීමේදී ඉතා ප්‍රයෝජනවත් උපකරණ වන අතර
පන්තියේදී උගන්වන විෂය කරුණු වඩාත් තහවුරු කිරීම සඳහා ගුරුවරුන්ට ඒවා භාවිත කළ හැකිය. දැන් ඒක මම සලකුණු කරලා නැහනේ. ඒ සලකුණු කරලා නැත්තේ කෞතුකාගාර ප්‍රදර්ශන භාණ්ඩ ඉගැන්වීමේදී ඉතා ප්‍රයෝජනවත් උපකරණ වන අතර කියන කොටසේ තියෙනවා ඒවා පන්තියේදී උගන්වන විෂය කරුණු වඩාත් තහවුරු කිරීම සඳහා ගුරුවරුන්ට භාවිත කළ හැකියි කියන අදහසම. ඒ කියන්නේ ඉගැන්වීමේදී ඉතා ප්‍රයෝජනවත් උපකරණ කියන්නෙම ඒවා උගන්වන්න උදව් වෙන හින්දානේ. ඉතින් ඒක නිසා අපි ඒ කොටස ඉවත් කරා. ඊළඟට කෞතුකාගාර වැඩසටහන් විමසීමේදී පාසල් ළමයින් සඳහා මේවායින් සිදු කළ හැකි සේවාව අප්‍රමාණයි. එතකොට අර මුල කොටස නැත්තම් මේකේ තියෙන කෞතුකාගාර වැඩසටහන් විමසීමේදී කියන කොටස අත්‍යවශ්‍ය නැහැ. මොකද කෞතුකාගාර වැඩසටහන් ගැන කතා කරන්නේ මෙතනදී. ඒ නිසා අපි ඒ කොටස සලකුණු කරෙත් නැහැ. පාසල් ළමයින් සඳහා මේවායින් සිදු කළ හැකි සේවාව අප්‍රමාණය කියන එක අපි සලකුණු කරගත්තා වැදගත් කොටසක් විදියට. දැන් මේ වැදගත් කොටස් ටික එකතු කරගෙන අපි මේක තනි වාක්‍යයකට ගන්නවා. එහෙම නැත්නම් තනි වාක්‍යයක් විදියට ලියනවා. එහෙම ලියන්නේ මෙහෙමයි. පාසල තුල ඉගැන්වීමේ කාර්යයේදී විෂය කරුණු හොඳින් තහවුරු කිරීම සඳහා කෞතුකාගාර වැඩසටහන් හා එහි ප්‍රදර්ශන භාණ්ඩ මගින් වැදගත් මෙහෙයක් ඉටු කෙරේ. අර වැදගත් යයි සලකා අපි සලකුණු කරගත්ත කොටස් ටික එකතු කරගෙන අපි මේ වාගේ තනි වාක්‍යයක් ගොඩනගා ගන්නවා. ඒ වාක්‍යය තමයි පාසල තුල ඉගැන්වීමේ කාර්යයේදී විෂය කරුණු හොඳින් තහවුරු කිරීම සඳහා කෞතුකාගාර වැඩසටහන් හා ප්‍රදර්ශන භාණ්ඩ මගින් වැදගත් මෙහෙයක් ඉටු කෙරේ. එතකොට මේ තනි වාක්‍යයක්. මෙහෙම අපිට පුළුවන් දීලා තියෙන ඡේද තනි වාක්‍යයක් බවට පරිවර්තනය කරන්න. එතකොට අපිට තේරෙනවා අර දිග ඡේදයක් එක වාක්‍යයකට ගොනු කරන එක. හැබැයි ඒ ඡේදයේ සමස්ත අර්ථය ගත්තාම එහෙම නැත්නම් මුඛ්‍ය අදහස ගත්තාම ඒ මුඛ්‍ය අදහසට හානියක් නොවන විදිහට තමයි අපි මේ තනි වාක්‍ය මේකෙදි ලියන්නේ. එහෙම තනි වාක්‍යයක්කින් ලියන්න පුළුවන් වෙන විදිහට අපි පුළුවන් තරම් පුහුණු වුණොත් නැත්නම් සතත අභ්‍යාසයේ නිරත වුණොත් අපිට සාරාංශකරණය කියන එක ඊතරම් ඌ අමාරු කාර්යයක් වෙන්නේ නැහැ. ඒ නිසා දුවේ පුතේ මම ආයෙත් මතක් කරන්නේ නිරන්තරයෙන් අභ්‍යාස කරන්න. එතකොට තමයි ඔබට සාරාංශකරණේ වඩාත් හොඳින් නිරත වෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි උත්සාහ කරමු 2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට අදාළව ඒ ප්‍රශ්න පත්‍රයේ දීලා තිබුණු ඡේදයක් සාරාංශ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න. අපි අර මුලින්ම කිව්වා වගේ මෙතනදී වැදගත් වෙනවා සමස්ත ඡේදයක් සාරාංශ කරන්න. මේකෙදි තියෙනවා පහත දැක්වෙන උද්ෘතයේ කියවා එහි වචන සංඛ්‍යාව 3න් එකක් වනසේ සාරාංශ කොට ලියා සාරාංශයගෙහි වචන සංඛ්‍යාවද සඳහන් කරන්න. වචන ගණන අපිට දීලා නැහැ. එතකොට අපි මේ ඡේදයේ තියෙන වචන ගණනත් පොඩ්ඩක් ගණනලා බලන්න වෙනවා කොච්චරක් තියෙනවද කියලා. දීලා තියෙන්නේ ඒකෙන් 3න් එකක් වෙන විදිහට ලියලා වචන ගණන මේ සාරාංශය අග ලියන්න කියලා. දල වශයෙන් මේ ඡේදය වචන 180ක විතර ඡේදයක්. මොකද ලකුණු දීමේ පටිපාටියේ තියෙනවා මේ ඡේදයේ වචන ගණන 50ත් 60ත් අතර ප්‍රමාණයකින් ලියන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 160ත් 180ත් අතර වචන ගණනක් තියෙන ඡේදයක්. ටිකක් දිග ඡේදයක්. ඒතකොට මේ ඡේදය කියවනකොට මේකේ තියෙන මුඛ්‍ය අදහස ගැනත් ඔළුවට අරගෙන උන අපි කියවන්න. අපි කියවන්නේ පළවෙනි වර කියවීමේදී මේකේ තියෙන මුඛ්‍ය අදහස පිළිබඳවයි අපේ අවධානය යොමු කරන්න කියලා. අනිත් වෙන සලකුණු කර ගැනීම ආදී දේවල් වලට අපි යන්නේ නැහැ පළවෙනි වර කියවීමේදී. පළවෙනි වර කියවීම කියලා කියන්නේ අපේ මේ ඡේදයේ තියෙන අදහස ඔළුවට ගන්න අවස්ථාව විතරයි. ටිකක් දිග වුණත් අපි මේ ඡේදය කියවලා බලමු. මේකේ තියෙන මුඛ්‍ය අදහස අපේ හිතට ගන්න පහසු වෙන විදියට. සහභාගීත්ව සංවර්ධනය බිහිවන්නේ දුප්පත් ජනතාවගේ ස්වශක්තිය සහභාගීත්වයේ එක් වී බිහිවන නිර්මාණනීය නව උත්පාදන ශක්තිය තුලිනි. එහෙයින්ම මෙම සහභාගීත්ව සංවර්ධන ක්‍රියාවලිය අතිශයින්ම ගැඹුරු වනු පෙනේ. එමෙන්ම අර්ථවත් වනු දිසේ. අනෙක් අතර ජනතා පදනමක්ද එහිලා පැනේ. එමතුද නොව පවත්නා සාම්ප්‍රදායික සංවර්ධනයේ වෙනුවට බිහිවන විකල්ප සංවර්ධන ක්‍රියාවලියක්ද වනු ඇත. සහභාගීත්ව සංවර්ධනය බාහිර මූල්‍ය ආධාර මහජන ප්‍රයෝජනට අදාළ විවිධ සහන ආධාර හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර ආදියෙන් අපේක්ෂාවෙන් ආරම්භ කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයක් නම් නොවේ.
සාම්ප්‍රදායික සංවර්ධනයේදී දිළිඳු ජනතාවගේ නිර්මාණ ශක්තිය මතුවීමට පෙර ආතුවම බාහිර ආධාර ඉස්මතු වෙයි. ඒ සමගම නැගී එන අංකුර නවෝත්පාදන ධාරා වියකීයයි. නමුත් සහභාගීත්ව සංවර්ධනයේදී බාහිර ආධාරයන් මත නොව ජනතාවගේ ස්වශක්තිය හා සහභාගීත්වයේ එක්වීමෙන් බිහිවන නිර්මාණ ශක්තිය සංවර්ධනයේ ඒකායන බලවේගයේ බවට පත්වෙයි. බාහිර ආධාර සහ සහන ආධාර මත පදනම් වූ වැඩසටහන් එම ආධාර ලැබීම නැවතීමත් සමගම ඇන හිටි නැතහොත් අතුරුදහන් වනු ඇත. නමුත් සහභාගීත්ව සංවර්ධනයේදී එසේ නොවන්නේ ජනතාවගේ නිර්මාණාත්මක නවෝත්පාදන ශක්තිය ඒ වන විට වර්ධනය වී සියත් බව තුළ සහභාගීත්වයේම රැඳෙන බැවිනි. දැන් අපිට තේරෙනවා මේ ඡේදයේ තියෙන සමහර වචන අපිට ටිකක් නුහුරුයි. එතකොට මේ නුහුරු බව ගැනත් අපි ටිකක් අවධානය යොමු කරන්නට ඕනේ. මොකද මේ වචනේ මේ ඡේදය අපිට නොතේරුනොත් සාරාංශ කරගන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපේ වාක්කෝෂය පිළිබඳවත් අපි අවධානයක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි දන්නා වචන ප්‍රමාණය මේ වචනවල තේරුම මේවා ගැනත් අපිට හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. එහෙම අවබෝධයක් තිබුණොත් තමයි මේක වඩා හොඳින් පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. සමහර විට මේ වගේ තියෙන සංකල්ප අපිට නොතේරෙන්න පුළුවන්. එහෙම අවබෝධයක් නැති වුණා කියලා. එහෙම නැත්නම් ඒ ගැන නොතේරුණා කියලා ඒ ගැන තරම් කලබල වෙන්න ඕනෙත් නැහැ. මම කියන්නම් එක උදාහරණයක්. මේකේ තියෙනවා සහභාගීත්ව සංවර්ධනය. එතකොට මේ ඡේදයේ සමස්තයේ විදියට ගත්තොත් එහෙම මේ ඡේදයේදී සාකච්ඡා කරන්නේ සහභාගීත්ව සංවර්ධනය ගැන. සහභාගීත්ව සංවර්ධනයේදී ඒ ක්‍රියාවලිය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට සමහර විට අපිට නොතේරෙන්න පුළුවන් සහභාගීත්ව සංවර්ධනය කියන්නේ මොකද්ද කියන එක. ඒක නොතේරුණා කියන එක ඒ තරම් ලොකු බාධාවක් නෙවෙයි සාරාංශකරණයේදී. හැබැයි සමහර වචන අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එහෙම නැති වුණොත් අපිට බැරි වෙනවා ඒ වචන යෙදිලා තියෙන්නේ ඇයි කියන කාරණේ අවබෝධ කරගන්න. දැන් උදාහරණයක් විදිහට මේකේ තියෙනවා එක තැනක සියත් බව කියන වචනේ. අවසාන පේලියේ තියෙනවා ඒ වන විට වර්ධනයේ වී සියත් බව තුල සහභාගීත්වයේම රැඳෙන බැවිනි කියලා. එතකොට දැන් සියත් බව කියන එක නොදැන හිටියොත් අපි මේ වචනේ ඉවත් කරන්නද ඒක තියාගන්නද කියන එක ගැන අපිට ගැටලුවක් එනවා. සියත් බව කියන්නේ තමන්ගේම කියන එක, ස්වකීය බව කියන එක තමයි සියත් බව කියලා කියන්නේ. එතකොට මේ ස්වකීය බව තුල තමන්ගේ තුල බව සහභාගීත්වයේම රැඳෙන බැවිනි කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. එතකොට සමස්ත ඡේදයේ මුඛ්‍ය අදහස විදිහට ගත්තොත් එහෙම ඒකේ තියෙන මේ සහභාගීත්ව සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව තමයි මේකෙදි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් අපි පළවෙනි වර කියවගත්තානේ. පළවෙනි වර කියවගත්තා. දැන් පළවෙනි වර කියවගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන කාරණේ තමයි මේ ඡේදයත් එක්ක ගත්තාම අපි මේකේ සලකුණු කරගන්නට ඕනේ මේකේ තියෙන වැදගත් අදහස් මොනවද කියලා. එහෙම සලකුණු කරගත්තොත් තමයි අපිට පහසු වෙන්නේ මේක ලියන්න. ඒක නිසා අපි දෙවෙනි වර කියවන ගමන් අපි මේකේ සලකුණු කරගන්නවා වැදගත් අදහස් ටික මේ විදිහට. සහභාගීත්ව සංවර්ධනයේ බිහිවන්නේ දුප්පත් ජනතාවගේ සෝශක්තිය සහභාගීත්වයේ එක්වී බිහිවෙන නිර්මාණනීය නව උත්පාදන ශක්තිය තුලිනි. එතකොට මේ අදහස අපිට වැදගත් වෙනවා. මේ අදහස වැදගත් වෙන නිසා අපි මේ අදහස සලකුණු කරගන්නවා. මොකද සාමාන්‍යයෙන් ඡේදයක ගත්තාම පළමු වන වාක්‍ය කියන්නේ හරි ප්‍රබල එකක්. ඒක නිසා පළමු වන වාක්‍ය අපිට ඉවත් කරන්න බෑ, අතාරින්න බෑ. ඒ නිසා තමයි අපි පළවෙනි වාක්‍ය මේ විදිහට සලකුණු කරගත්තා. සහභාගීත්ව සංවර්ධනයේ බිහිවන්නේ දුප්පත් ජනතාවගේ ස්වශක්තිය සහභාගීත්වයේ එක්වීම බිහිවන නිර්මාණනීය නව උත්පාදන ශක්තිය තුලිනි කියන මේ වාක්‍යය. එතකොට මේකට දුප්පත් ජනතාව සම්බන්ධයි. ඒ අයගේ ස්වශක්තිය, තමන්ගේ ශක්තිය, ඒ අයගේ සහභාගීත්වය එක් වෙලා බිහිවෙන නිර්මාණනීය නැත්නම් නව නිර්මාණයක් විදියට බිහිවෙන නව උත්පාදන ශක්තිය තුලින් තමයි මේ සහභාගීත්ව සංවර්ධනය ඇති වෙන්නේ කියන අදහස මූලික අදහසක් විදියට මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා අපි ඒක සලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ ඡේදයේ කියවගෙන යන ගමන් අපි නැවත අපිට වැදගත් වෙන දේවල් හොයලා අපි ආයෙත් සලකුණු කරගන්නවා මෙන්න මේ වගේ. මෙතනදී කියනවා තව අදහසක් තමයි අර ඉහළ ඉඳන් කියවගෙන යනකොට අපිට පේනවා එමතුද නොව පවත්නා සාම්ප්‍රදායික සංවර්ධනයේ වෙනුවට බිහිවන විකල්ප සංවර්ධන ක්‍රියාවලියක්ද වනු ඇත. ඒ කියන්නේ සහභාගීත්ව සංවර්ධනය කියන එක පවතින සාම්ප්‍රදායික සංවර්ධනයේ වෙනුවට බිහිවෙන විකල්ප සංවර්ධන ක්‍රියාවලියක්. වෙනත් ඒකට විකල්පයක් වශයෙන් ඉදිරිපත් වෙච්ච සංවර්ධන ක්‍රියාවලියක්
කියලා කියනවා. ඒ නිසා ඒ අදහසත් වැදගත් අදහසක් විදිහට අපි සලකුණු කරගන්නවා මේ ඡේදේ. ඊළඟට අපි තවත් මේකේ තියෙන වැදගත් දේවල් හොයාගෙන යනකොට අපිට මුණ ගැහෙනවා ඔන්න සහභාගීත්ව සංවර්ධනයේ බාහිර මූල්‍ය ආධාර මහජන ප්‍රයෝජනට අදාළ විවිධ සහන ආධාර හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර අපේක්ෂාවෙන් ආරම්භ කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයක් නම් නොවේ කියලා. ඒ කියන්නේ සහභාගීත්ව සංවර්ධනය කියන එක බාහිර මූල්‍ය ආධාර, ඒ කියන්නේ මුදල්මය ආධාර, එහෙම නැත්නම් මහජනයාගේ ප්‍රයෝජනට අදාළ විවිධ සහන ආධාර, එහෙම නැත්නම් වෙනත් ද්‍රව්‍යමය ආධාර අපේක්ෂාවෙන් ඒවා බලාපොරොත්තුෙන් කරන සංවර්ධන ක්‍රියාදාමයක් නම් නෙවෙයි කියලා. ඒ කියන්නේ ආධාර බලාපොරොත්තුෙන් කරන එකක් නෙවෙයි. එතකොට ඒ අදහසත් අපිට වැදගත්. මේ සහභාගීත්ව සංවර්ධනයේදී මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ද්‍රව්‍යමය ආධාර, මුදල්මය ආධාර සහ වෙනත් කිසිදු ආධාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම ආධාර බලාපොරොත්තුෙන් කරන එකක් නෙවෙයි. ඒ කියන කාරණෙත් ඒක නිසා මේකෙදි වැදගත් කාරණයක් වෙනවා. ඊළඟට තවදුරටත් මේක කියවගෙන යනකොට අපිට ඔන්න තවත් කාරණයක් වැදගත් කාරණයක් විදිහට දකින්නට ලැබෙනවා. ඒ කාරණේ තමයි ජනතාවගේ ස්වශක්තිය සහභාගීත්වයේ එක්වීමෙන් බිහිවන නිර්මාණ ශක්තිය සංවර්ධනයේ ඒකායන බලවේගයේ බවට පත් වෙයි. ඒ කියන්නේ මේ සහභාගීත්ව සංවර්ධනයේ ඒකායන බලවේගය තමයි, ඒ කියන්නේ මූලික එකම බලවේගය තමයි ජනතාවගේ සහභාගීත්වයයි ස්වශක්තියයි එකතු වෙලා හැදෙන නිර්මාණ ශක්තිය තමයි මේකේ ප්‍රධාන බලවේගය කියන කාරණේ තියෙනවා. එතකොට ඒකත් වැදගත් අදහසක් විදිහට අපි ඔන්න මේ ඡේදය තුල සලකුණු කරගත්තා. අපි බලමු තවත් තියෙනවද කියලා මේ වගේ වැදගත් අදහස් මේ ඡේදය තුල මේක ඉදිරියකට කියවගෙන යනකොට. මම ඔන්න දෙවෙනි වර මෙහෙම කියවගෙන යනකොට මට තවත් අදහසක් ආවා මේකේ වැදගත් කියලා. මේ අන්තිම වාක්‍ය මේ ඡේදයේ තියෙන. ඒ තමයි සහභාගීත්ව බාහිර ආධාර සහ සහන ආධාර මත පදනම් වූ වැඩසටහනේම ආධාර ලැබීම සමග නැවතීමත් සමගම ඇනහිටි නැතහොත් අතුරුදහන් වනු ඇත. නමුත් සහභාගීත්ව සංවර්ධනයේදී එසේ නොවන්නේ ජනතාවගේ නිර්මාණාත්මක නවෝත්පාදන ශක්තිය ඒ වන විට වර්ධනය වී සියත් බව තුළ සහභාගීත්වයේම රැඳෙන බැවිනි. මෙන්න මේ කියන කාරණේ. ඒ කියන්නේ ජනතාවගේ නිර්මාණාත්මක නවෝත්පාදන ශක්තිය ඒ වෙනකොට වර්ධනය වෙලා ඒක සියත් බව තුළම රැඳෙන බැවිනි කියන කාරණේ අර ස්වකීය බව තුළ අපි ඉස්සර වෙලා කිව්වේ රැඳෙන බැවින් කියන කාරණේ වැදගත්. එතකොට මෙන්න මේ කියන කාරණා ටික තමයි මම සලකුණු කරගත්තේ මේ ඡේදයේ දෙවන වර කියවනකොට. දැන් මම සලකුණු කරගෙන තියෙනවා ඔන්න වැදගත්ම අදහස් ටික. දැන් මට මොකද කරන්න තියෙන්නේ? මේ වැදගත් අදහස් ටික අරගෙන පිළිවෙලකට ගොනු කරගන්න. මතකයිනේ අපි ඉස්සර වෙලාම දුන්න උපදේශ කලින් කිව්වනේ. දෙවනි වර කියවලා ඉවරුනාට පස්සේ මේ අදහස් ටික පිළිවෙලකට ඒකාබද්ධතාව රැකෙන විදිහට ගොනු කරගන්න කියලා. ඒක නිසා මේ ප්‍රධාන අදහස් ටික එකතු කරගෙන අපි ඔන්න ගොනු කරගන්නවා මෙන්න මේ වාගේ ප්‍රධාන අදහස් කීපයක්. එකක් තමයි සහභාගීත්ව සංවර්ධනයේ බිහිවන්නේ දුප්පත් ජනතාවගේ නිර්මාණනීය නවෝත්පාදන ශක්තිය තුලින් වුණ අතරේ අතිශය ගැඹුරු ක්‍රියාවලියක්. මේක තමයි එක ප්‍රධාන අදහසක්. ඊළඟට දෙවෙනි ප්‍රධාන අදහස තමයි ඒ පවත්නා සාම්ප්‍රදායික සංවර්ධනයේ වෙනුවට බිහිවන විකල්පයක් වීම. ඔබට මතකයි අපි සලකුණු කරගත්තා එහෙම කාරණයක් අර ඡේදේ. තුන්වෙනි එක තමයි මේ බාහිර මූල්‍ය ආධාර මහජන ප්‍රයෝජනට දාල විවිධ සහන ආධාර හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර ආදී අපේක්ෂාවෙන් ආරම්භ කරන ක්‍රියාදාමයක් නොවේ. ඒක තමයි ඊළඟ කාරණේ. ඔබට මතකයි අපි ඒකත් සලකුණු කරගත්ත අර ඡේදයේදී මේක බාහිර මූල්‍ය ආධාර එහෙම නැත්නම් විවිධ සහන ආධාර මත තීරණය වෙන එකක් නෙවෙයි කියලා. ඊළඟ එක තමයි අපි සලකුණු කරගත්තා ජනතාවගේ ස්වශක්තිය හා සහභාගීත්වයේ එක්වීමෙන් බිහිවන නිර්මාණ ශක්තිය සංවර්ධනයේ ඒකායන බලවේගය කියන එක. සංවර්ධනයේ ඒකායන බලවේගය තමයි ජනතාවගේ ස්වශක්තියයි සහභාගීත්වයයි එකතු වෙලා බිහි වෙන නිර්මාණ ශක්තිය. ඔබට මතකයි අපි ඒකත් සලකුණු කරගත්ත අර ඡේදේ. ඊළඟට අපි අවසාන වශයෙන් අපි සලකුණු කරගත්ත කාරණේ තමයි මේ ඡේදේ විවිධ ආධාර මත යැපෙන වැඩසටහන් ඒවා නොලැබීමෙන් නැවතුණත් සහභාගීත්ව සංවර්ධනයේදී එසේ නොවන්නේ ජනතාවගේ නවෝත්පාදන ශක්තිය වර්ධනය වී සියත් බව තුල රැඳෙන බැවින් වීම. අපිට මතකයි අපි අවසාන වාක්‍යයත් මේ ඡේදයේ තිබිච්ච අවසාන වාක්‍ය දුවේ පුතේ අපි සලකුණු කරගත්තා මේ වගේ අදහසක් එක්ක මේ ඡේදේ. එතකොට මේ ටික තමයි මේ ඡේදයේ තියෙන ප්‍රධාන අදහස් ටික. දැන් 1 2 3 4යි 5ක් තියෙනවා මේ ඡේදයේ අපි ප්‍රධාන අදහස් විදියට සලකුණු කරගත්ත දේවල්. 1 2 3 4යි 5ක්.
එතකොට මේ පහ එකතු කරගෙන දැන් මේක සාරාංශකරණයේද? සාරාංශයක්ද? නෑ. මේ ටික එකතු කරගෙන අපි දැන් ගොඩනගන්න ඕන සාරාංශයක්. ඒ සාරාංශය ගොඩනගන්නේ කොහොමද? ඒ සාරාංශය ගොඩනගන්නේ අපේ භාෂාවෙන්. ඒ කියන්නේ අර ලේඛකයා ලියලා තියෙන මේ වචන වලින් මේ භාෂාවෙන්ම නෙවෙයි. දැන් එතකොට මේ අදහස් ටික එකතු කරගෙන මම ලියපු සාරාංශය තමයි මේ තියෙන්නේ. ඔබටත් ලියන්න පුළුවන් වෙන්න ඕන මේ වගේ සාරාංශයක් තමයි. සහභාගීත්ව සංවර්ධනය දිලිඳු ජනතාවගේ නිර්මාණනීය නවෝත්පාදන ශක්තියෙන් බිහිවන ගැඹුරු ක්‍රියාවලියකි. එසේම පවත්නා සාම්ප්‍රදායික සංවර්ධනයට විකල්පයකි. මෙය බාහිර මූල්‍ය ආධාර සහන ආධාර හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර අපේක්ෂාවෙන් ආරම්භ වූවක්ද නොවන අතර ජනතාවගේ ස්වශක්තියත් සහභාගීත්වයත් එක්වීමෙන් බිහිවන නිර්මාණ ශක්තිය සංවර්ධනයේ ඒකායන බලවේගයයි. ආධාර වලින් යැපෙන වැඩසටහන් ඒවා නොලැබීමෙන් නැවතුණත් සහභාගීත්ව සංවර්ධනයේදී එසේ නොවන්නේ ජනතාවගේ නවෝත්පාදන ශක්තිය වර්ධනය වී සියත් බව තුල රැඳෙන බැවිනි. වචන ගණන 60යි. එතකොට අපි ඔන්න අර එක් වචන 160ක් 180ක් අතර තිබුණු ඡේදයේ එකවරක් කියවලා ඊළඟට මේකේ මුඛ්‍ය අදහස අරගෙන ඊළඟට දෙවන වර කියවලා ඒකේ අපි තිබිච්ච අත්‍යවශ්‍ය කොටස් ටික නැත්තම් වැදගත් කොටස් ටික සලකුණු කරගෙන මම මෙතනදී කරේ නැත්තේ අර වක්‍රෝක්ති නිදර්ශන උපමා වගේ දේවල් සලකුණු කරපු එක විතරයි. වැදගත් අදහස් ටික සලකුණු කරගත්තා. සලකුණු කරගෙන ඒ වැදගත් අදහස් ටික එකට ගොනු කරලා වාක්‍ය විදියට ඊට පස්සේ අපි බලලා ඒක අතර ඒකාබද්ධතාවක් තියෙනවද කියලා අනුපිළිවෙලක් තියෙනවද කියලා මම මගේ ලේඛන ශෛලිය පාවිච්චි කරලා ඒවා වාක්‍ය බවට පරිවර්තනය කරලා කුඩා ඡේදයක් ලියලා තියෙනවා වචන 60ක විතර. එතකොට මේ වචන 60ක ඡේදය තුල මේ දැන් ඉදිරිපත් කරපු ඒ ඡේදය තුල අර මුලින් දුන්න ප්‍රශ්න පත්‍රයේ තිබුණු සමස්ත ඡේදයේ සමස්ත අර්ථය තියෙනවා. හැබැයි සමහර වාක්‍ය කොටස් අදාළ අත්‍යවශ්‍ය නොවන දේවල් නැවත නැවත කියපු දේවල් පුනරුක්ති ඒ වගේ දේවල් අපි මේකේ අයින් කරලා තියෙනවා. අර ඡේදයේ කියුවත් මේ ඡේදයේ කියුවත් ඊතරම් වෙනසක් නැතුව ඡේදයෙන් කියපු දේ අවබෝධ කරගන්නට පුළුවන්. අන්න ඒක තමයි දුවේ පුතේ සාරාංශකරණයේදී කරන්නේ. එහෙමනම් ප්‍රශ්නේ තිබුණේ දීලා තියෙන ඡේදය ඒ දීලා තියෙන වචන ප්‍රමාණයෙන් තුනෙන් එකක් වෙන විදිහට ලියන්න කියලා අපි බැලුවා. ඡේදයේ තියෙන වචන 160ත් 180ත් වගේ අතර ප්‍රමාණයක්. එතකොට අපි ලියන්නට ඕන වචන 50ත් 60ත් අතර වගේ ප්‍රමාණයකින් තමයි මේ ඡේදය. ඒ නිසා මෙන්න වචන 60කට ගොනු කරගත්තා අර දීලා තිබුණු දිග ඡේදය. සාරාංශකරණය කියන්නේ මේකයි. ඒ නිසා දුවේ පුතේ මම අර මුලිනුත් කිව්වා වගේ නැවත නැවත මේක මතක් කරන්නේ සතත අභ්‍යාසයේ වැදගත්. ඒ කියන්නේ නිරන්තර පුහුණුව වැදගත්. එහෙම නැතුව අපි විභාගෙටම ගිහිල්ලා මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න හිටියොත් එහෙම අපිට ඒ වැඩේ කරන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව සතත අභ්‍යාසය නැතුව පුහුණුව නැතුව අපි ඉවත් කරන්න ඕන කොටස් මොනවද? අරගන්න ඕන වැදගත් අදහස් මොනවද? ඊළඟට මේවා ඒකාබද්ධතාවකින් යුතුව අන්තර් සම්බන්ධතාවකින් යුතුව ගොනු කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපිට හිතා ගන්න බැරුව යනවා. ඒ නිසා අපි හොඳින් මේවා පුහුණු වෙලා පුළුවන් තරම් ඡේද අරගෙන සාරාංශ කරලා වැදගත් දේවල් සලකුණු කරගෙන අපි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නට සූදානම් වෙන්නට ඕනේ. එතකොට අද මේ පාඩම ඇතුළතදී අපි සාකච්ඡා කරපු දේවල් ටික නැවත වතාවක් අපි සාරාංශ කරලා බලමු සංක්ෂිප්තව මේ කියපු දේවල් මොනවද කියන කාරණේ. ඔබට මතකයි දුවේ පුතේ අපි සාකච්ඡා කළා සාරාංශකරණය කියන්නේ මොකක්ද කියලා. සාරාංශකරණ කියන්නේ දීලා තියෙන ඡේදයක ප්‍රකාශනයක ලිපියක දේශනයක අදහස කෙටියෙන් දක්වන එක. නැත්තම් ඒ අදහස පිඬු කරලා දක්වන එක කියලා තමයි අපි කිව්වේ. එතකොට සාරාංශකරණයේ වැදගත්කම ගැන අපි කතා කරා. සාරාංශකරණයේදී සාරාංශකරණයේ නිරත වීමෙන් අපේ මානසික ව්‍යායාමයේදීලා අපේ විචාර බුද්ධිය, තාර්කික බුද්ධිය වර්ධනය වෙනවා වගේම අපේ භාෂා කුසලතාව වර්ධනය වෙනවා වගේම තවත් අපිට භාෂාව පැත්තෙන් බොහෝ දේවල් ලැබෙන බව අපි සාකච්ඡා කළා. ඊළඟට අපි කතා කළා සාරාංශකරණයේ නිරත වෙනකොට අත්‍යවශ්‍යයෙන්ම දැනගන්න ඕන කරුණු ගොඩක්. ඒ කරුණු අතර කරුණු 10ක් විතර කතා කරා අපට මතකයි. ඒ කරුණු අතර තිබුණා
දීලා තියෙන ඡේදයේ එකවරක් කියවන්න, ඒකේ මුඛ්‍ය අදහස වටහා ගන්න, ඊට පස්සේ වැදගත් තැන් සලකුණු කරගන්න, උපමා පුනරුක්ති වගේ දේවල් ඉවත් කරන්න, ව්‍යංග්‍යාර්ථ වගේ දේවල් ඉවත් කරන්න, ඊට පස්සේ මේ ප්‍රධාන අදහස් ටික ගොනු කරගන්න, ඒවා ඒකාබද්ධතාව රැකගන්න, ඊළඟට ඒකාබද්ධතාව රැකගෙන මේ කරුණු ටික පිළිවෙලකට පෙළගස්වලා සාරාංශයක් ලියන්න, ඊට පස්සේ ඒ සඳහා අපේ ලේඛන ශෛලිය තෝරගන්න සහ ව්‍යාකරණ රීති, අක්ෂර වින්‍යාසය, විරාම ලක්ෂණ වගේ භාෂාවේ මූලික දේවල් අනුගමනය කරන්න, වචන සංඛ්‍යාව ගැන සැලකිලිමත් වෙන්න කාරණා සියල්ල පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊළඟට අපි උත්සාහ කරා පාඩ කීපයක් සාරාංශ කරන්න. ඔබට මතකයි ඡේදයක් එක වාක්‍යයකට ගොනු කරන්න සහ පැරණි ප්‍රශ්න පත්‍රයක තිබුණු ප්‍රශ්නයක් ඡේදයක් අරගෙන ඒ ඡේදය අපි වචන සංඛ්‍යාව 3න් එකක් වෙන විදිහට සාරාංශ කරන්න උත්සාහයක නිරත වුණා. ඒ අනුව අපි ඡේදයේ මුල් වතාවේ කියවලා ඒ වගේ වැදගත් තැන් ටික සලකුණු කරගත්ත වැදගත් තැන් ටික අපි ඒකාබද්ධතාවකින් යුතුව පෙළගස්සලා පිළිවෙලට ඊට පස්සේ ඒ ආශ්‍රයෙන් අපේ ලේඛන ශෛලිය පාවිච්චි කරලා අපි ඡේදයක් විදිහට සාරාංශ කරලා දැක්වුවා වචන 50කින් 60කින්. මෙන්න මේ කාරණා සියල්ල පිළිබඳව තමයි අද දවසේදී අපි සාකච්ඡා කළේ මේ පාඩම තුලදී. මම හිතනවා සාරාංශකරණය පිළිබඳව සාරාංශකරණයේදී ඔබ අනුගමනය කළ යුතු දේවල් පිළිබඳ යම්කිසි අදහසක් ඔබට ලැබෙන්නට ඇති. ඒ අනුව ඔබ උත්සාහ කරන්න විවිධ ඡේද අරගෙන අර කියපු ක්‍රම ටික අනුගමනය කරලා සාරාංශකරණය ප්‍රගුණ කරන්න. එහෙම වුණොත් ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන අනිවාර්ය ප්‍රශ්නයට පිළිතුරු ලියන එක ඊතරම් අපහසු වෙන්නේ නැහැ. එහෙමනම් නැවත දවසක මේ වගේ අලුත් පාඩමකින් මුණ ගැහෙන බලාපොරොත්තු වෙන්න අපි ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.